අපි දරුවනේ දැන් සම්බන්ධ වෙන්නේ මෙහෙයුම් පද්ධති පාඩම් මාලාවේ පළමුවෙනි ඒකකයේ අවසාන පාඩම් මාලාවත් එක්ක. ඒ කියන්නේ අපි දැන් පස්වන පාඩමනේ සාකච්ඡා කරන්නේ මේ පස්වන පාඩමේ පළවන පරිච්ඡේදයේ තමයි පුතේ අපි මේ ඉන්නේ. එතකොට මේ පළවෙනි පරිච්ඡේදයේ අවසාන කොටසත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ කොටස තමයි පුතේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. දැන් පුතාලා මීට කලින් අපි සාකච්ඡා කරේ මෙහෙයුම් පද්ධතියක පරිණාමයනේ. එතකොට මෙහෙයුම් පද්ධති පරිණාමය දැන් පුතාලට මතක ඇති. රේඛීය සැකසීම, සරල කාණ්ඩ පද්ධති. ඒ වගේම බහුක්‍රියායන සැකසීම, ඒ වගේම කාල සම්භාවිතාව පද්ධති. මේ මෙහෙයුම් පද්ධතියක පරිණාමනය. මේ මෙහෙයුම් පද්ධතියන් අද තියෙන මෙහෙයුම් පද්ධතිය දක්වා අතීතයේ ඉඳලා මේ පරිණාමය වෙච්ච ආකාරය. එතනින් පස්සේ පුතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. මෙහෙයුම් පද්ධති වර්ග කරනවා. මොකද ලෝකයේ මෙහෙයුම් පද්ධති වර්ග ගොඩක් තියෙනවා පුතේ. එක එක පුද්ගලයාගේ අවශ්‍යතාවය අනුව එක එක උපාංගයන් වල හැසිරීම අනුව අපිට මේ මෙහෙයුම් පද්ධති වර්ග කරන්න පුළුවන්. එතකොට මේ වර්ග කිරීම මොනවද කියලා තමයි අපි මේ දැන් සාකච්ඡා කරන්න බලන්නේ. මෙහෙයුම් පද්ධති වර්ගීකරණයන් වලටත් අපිට කොටස් හතරක් තියෙනවා. බලන්න. ඒක පරිශීලක ඒක කාර්ය. single user single task. ඒක පරිශීලක බහුකාර්ය. single user multitask. බහුපරිශීලක බහුකාර්ය multi user multitask තත්කාල real time. එතකොට මේ ගැන කතා කරන්න කලින් අපි බලමු නිකන් මේ හතරම ගැන පොදුවේ සාකච්ඡා කරලා. ඒක පරිශීලක කියන්නේ පුතේ ඒක single user එක user කෙනයි. එක්කෙනයි. එක්කෙනෙක් පාවිච්චි කරනවා එක පරිශීලකයෙක් ඉන්න එක කාර්යයක් කරන මෙහෙයුම් පද්ධතිය. කවුරු හරි කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා පුතේ මේ පුද්ගලයා මේ පරිගණකයෙන් කරන්නේ එක වැඩයි. එතකොට ඒක පරිශීලක ඒක කාර්යය. එක කාර්යය. පුතේ මම මේ අතේ බෙදන් ඉන්න ඔරලෝසුව මගේ. මේක ඒක පරිශීලක. මේකේ වෙලාව බලන්නේ මම. එතකොට මේකේ මට ඕනි වෙලාව මන් තියාගෙන තියෙන්නේ. එනිසා මේ ඔරලෝසුව මට කරලා දෙන්නේ පුතේ ඒක කාර්යයයි. මොකද්ද? මේකේ කටු ටික කරකවලා මේ වෙලාව හදලා දෙනවා මට ඕනි විදිහට. මේක මට වෙන මොකුත් කරන්න බෑ. ඒක කාර්යය. ඒක පරිශීලක. නිසා මෙන්න ඒක පරිශීලක ඒක කාර්ය. මේ වගේ අදහසක් නෙතන තියෙන්නේ. ඒක පරිශීලකයෙක් බහුකාර්ය. එක පරිශීලකයෙක් වැඩ ගොඩක් කරනවා. පුතේ ඒක හරියට අපේ ජංගම දුරකථනය වගේ. මේ ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ තමන්. හැබැයි තමන් මේ ජංගම දුරකථනය හරහා වැඩ ගොඩක් කරගන්නවා. එතකොට එක පරිශීලකයෙක් වැඩ ගොඩක් බහුකාර්යයන් කරගන්න මෙහෙයුම් පද්ධතිය තියෙනවා පුතේ. අපේ ජංගම දුරකථනයේ තියෙන මෙහෙයුම් පද්ධතිය, Android මෙහෙයුම් පද්ධතියක උදාහරණයක් මේ. බහුපරිශීලක පුතේ පරිශීලකයෝ ගොඩක් යූසර්ස්ලා ගොඩක් වැඩ ගොඩක් කරගන්න සම්බන්ධ වෙන මෙහෙයුම් පද්ධතිය. පුතේ YouTube එක ගන්නකො. YouTube එකට පරිශීලකයෝ ගොඩාක් එනවා. මේගොල්ලෝ එන්නේ එක එක වර්ගයේ වීඩියෝස් බලන්නනේ. එතකොට එක යූසර් කෙනෙක් බලන වීඩියෝ ගොඩ. ඒ වගේ පරිශීලකයෝ ගොඩක් ඇවිල්ලා බලන වීඩියෝ ගොඩ. එහෙනම් මේ දේවල් මේන්ටේන් කරන්න ඒකට වෙනම මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. තත්කාලීන රියල් ටයිම් කියන්නේ පුතේ අපි මේ දැන් කරන දේ ඒ වෙලාවෙම ප්‍රොසෙස් වෙනවා. දැන් මං කරන දේ ටයිම් එකත් එක්ක ටයිම් එක තත්කාලීන එම මොහොතේම ඒ වෙලාවෙම රියල් ටයිම් ප්‍රොසෙස් වෙන දේවල්. උදාහරණයක් විදිහට අපි ATM machine එක පුතේ. ATM machine එකේ තියෙන OS එක අපි දැන් ප්‍රොසෙස් කරන ඒවා දැම්මම අපේ අතට සල්ලිත් ඇවිල්ලා ඒවා account එකකින් අඩු වෙලා ඔක්කොම මේ process එක එතනම ඉවර කරනවා. රියල් ටයිම් එකේම. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රියාවලි හතරක් තමයි මේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණයන් හතරේ තියෙන්නේ. ඉතින් මේ වර්ගීකරණයන් හතර සාකච්ඡා කරලා අවසන් කරාට පස්සේ පුතේ මේ මෙහෙයුම් පද්ධති හැදින්වීම කියන කොටස අවසන් වෙනවා. ඉතින් අපේ මේ සමස්ත පාඩමේම අපි ඉගෙන ගත්ත සම්පූර්ණ කොටස මෙතනින් අවසන් වෙලා ඊට පස්සේ තියෙන පුතේ අපිට අලුත් පාඩමක්. ඒ කියන්නේ මේ 5.2 කියන කොටස අපිට තියෙන්නේ ගොනු සම්බන්ධව ගොනු කළමනාකරණය සම්බන්ධව කතා කරන්න. ඉතින් එතෙන්ට කලින් ඔන්නම් අපි මේ කොටසත් ඔන්න ඉවර කරගෙන සාකච්ඡා කරලා අවසන් කරමු කොහොමද මේ ටික සිද්ධ වෙන්නේ කියලා. හරි. එහෙනම් මෙහෙයුම් පද්ධති වර්ගීකරණය ඔන්න පළවෙනි එක ඒක පරිශීලක ඒක කාර්ය. single user single task. මෙම මෙහෙයුම් පද්ධතිය එක් පරිශීලකයෙකුට එක්වරකදී එක් කාර්යයක් කිරීමට පමණක් දායකත්වය ලබා දෙයි. මෙම මෙහෙයුම් පද්ධතිය එක් පරිශීලකයෙකුට එක්වරකදී එක් කාර්යයක් පමණයිලු කරන්න දෙන්නේ. ඉතින් උදාහරණයක් ළමයි ප්‍රින්ටරේ ලේඛනයක් මුද්‍රණය කිරීම.
ඉතින් printerෙන් එකපාර කොලයක් ගන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. printerේ කරන්නේ කොල print කරන එක විතරයි. නේද පුතේ? ඒතර printerේ මෙහෙවන පද්ධතියක් තියෙනවනේ. printerේටත් මෙහෙවුම් පද්ධතියක් තියෙනවා. එයාටත් device driver එකක් තියෙනවා. ඉතින් printerේකින් එකපාර කරන්නේ එක පුද්ගලයෙක්නේ වැඩ කරන්නේ. ඒ පුද්ගලයා print out එකක් ගන්නවා නම් එයාට පුළුවන් ද print out ගොඩක් එකපාර ගන්න බෑ පුතේ. එකපාර එක කොලයයි නෙන්නේ. ඒකත් ඒ කොලේ එන්නේ. එයාට ඒ කොලේ ඉල්ලපු කෙනාගෙන් එක user කෙනෙක්ගෙන්. දැන් මම print out එකක් ගන්නකොට පුතේ පුතාට print out එකක් ගන්න බෑනේ. දැන් මම විතරයි වැඩ කරන්නේ. එහෙනම් එක පරිශීලකයෙක් එක කාර්යයක් කරනවා. අන්න උදාහරණ ලේඛනයක් මුද්‍රණය කිරීම. ඒ වගේම ගොනුවක් සංස්කරණය කිරීම. එයා වර්ඩ් වලින් ටයිප් කරන්නේ මම නම් ලියුම මගේ නම් නේද? එක වැඩයි. එකපාර ලියුම් දෙයක් ටයිප් කරන්න පුළුවන්ද? බෑනේ පුතේ. එකපාර ලියුම් දෙයක් ටයිප් කරන්න බෑ. එකපාර ෆොටෝස් දෙකක් එඩිට් කරන්න Photoshop වලගේ software එකකින් බෑ. ඒ mouse එක එක්කෙනෙක්ටයි keyboard එක එක්කෙනෙක්ටයි. අන්න ඒ වගේ ක්‍රියාවලිය. මේවා සරල හෝ කුඩා ප්‍රමාණයේ මෙහෙයුම් පද්ධති වේ. ඉතින් අපිට මේ වගේ වට උදාහරණ විදිහට MS DOS තමයි ගන්න වෙන්නේ. ඉස්සර කාලේ තිබ්බ MS DOS පරිගණකයේ ඉතින් මේ වගේ පරිගණක වලින් අපිට එකපාර එක වැඩයි කරන්න පුළුවන්. හැබැයි මම අදන් කිව්ව ලියුම් ටයිප් කිරිලිය ඕවා මේවා ඉතින් අද වර්තමානයේ බෑ නම් පුළුවන් දෙකක් වුණත් ඒ කියන්නේ ලියුමක් ටයිප් කරනකම සින්දුවක් අහන්න පුළුවන්. උතර වැඩ දෙකක් සිද්ධ වෙනවනේ ඒක. එක පරිශීලක බහුක්‍රියායන. ඉතින් ඒ නිසා ඒ උදාහරණය තෙන්ට ඒ විදිහටම ගන්නත් එපා. ගුණයක් සංස්කරණය කිරීම කියන වගේ දේවල් එහෙම. නමුත් ඔය අදහස ගන්න පුතාලා අදහස. එතකොට මේවා සරල හෝ කුඩා ප්‍රමාණයේ මෙහෙයුම් පද්ධති. ඊටමම්ම සරල මෙහෙයුම් පද්ධති. MS DOS එහෙම දැන් පාවිච්චි වෙන්නේ නැහැ පුතේ. ඉතින් මේ වගේ ඒවට තමයි මේ උදාහරණ ගන්න පුළුවන්. එක යූසර් කෙනෙක් එහෙනම් එක කාර්යයක් පමණක් කරන ඒවා. එක කාර්යයක් පමණක් කරන ඒවා. එහෙනම් මේ විදිහට යූසර් ඉන්නවා මෙන්න ඉන්ටර්ෆේස් එක තියෙනවා. අපි ඉන්පුට් එක කරනවා ඒවා සකස් වෙලා අවුට්පුට් වෙනවා. ඒතර එක පරිශීලකයෙක් එක පරිගණකයකින් එක වැඩක් පමණක් කරගන්නවා නම් ඒවා එක පරිශීලක එක කාර්ය කියන ගණයට අයිති වෙනවා. නම් පුතාලට පැහැදිලි ඇති. ඒක පරිශීලක එක කාර්යය single user single task කියන්නේ මොන වගේ මෙහෙයුම් පද්ධතිද? හොඳම උදාහරණය තමයි පුතේ මේ printer එකකින් print out එකක් ගන්න ඒ සිදුවීම. right. අපි යන් දෙක. ඒක පරිශීලක බහුකාර්ය. single user multitask. මෙම මෙහෙයුම් පද්ධතිය පරිශීලකයෙකුට එකවර එකක් හෝ ඊට වැඩි කාර්ය සංඛ්‍යාවක් කිරීමට අවකාශය ලබා දෙයි. මෙම මෙහෙයුම් පද්ධති පරිශීලකයෙකුට එකවර එකක් හෝ ඊට වැඩි කාර්ය සංඛ්‍යාවක් කිරීමට අවකාශය ලබා දෙයි. එකවර එකක් හෝ ඊට වැඩි කාර්ය සංඛ්‍යාවක්. එකක් එහෙම නැත්නම් ගොඩක් එකවර කාර්යයන් කිහිපයක් කිරීමට හැකියාවක් ඇතිවන පරිදි මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇත. එකවර කාර්යයන් කිහිපයක් කිරීමට හැකියාව ඇතිවන පරිදි මේ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තියෙනවලු. මොනවද? Windows, Ubuntu, macOS, Linux. ඒ කියන්නේ පුතේ මේ අපි වර්තමානයේ පාවිච්චි කරන ඒවා නේද? ඒවා පාවිච්චි කරන්නේ එක පරිශීලකයයි පුතේ. බහුකාර්ය වැඩ ගොඩක් කරනවා. මේ තියෙන Windows, මේ තියෙන macOS, මේ තියෙන Android, මේ තියෙන Linux. දැන් Android අපේ ෆෝන් එක අපි විතරයි පාවිච්චි කරන්නේ වැඩ ගොඩක් කරනවා. අපි Windows පරිගණකයේ වැඩ ගොඩක් කරනවා. ඒ වගේමයි macOS මේ ඔක්කොම එහෙමයි පුතේ. මේ ඔක්කොම ඒක පරිශීලක බහුකාර්යය. මේ අපි එදිනදා ජීවිතේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති වල ලෝගෝස් ටික මේ තියෙන්නේ. අපි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මේ ටික නේද? එදිනදා ජීවිතේ වැඩියෙන්ම භාවිතා කරන OS 4ක් තමයි මම මේ දාලා තියෙන්නේ. එහෙනම් මේ පුතේ ඒක පරිශීලක බහුකාර්යය. එක යූසර් කෙනයි මම විතරයි ඉන්නේ. මම මගේ කම්පියුටරේ වැඩ ගොඩක් එකපාර කරනවද? සින්දු අහනවා, ලියුම් ටයිප් කරනවා, ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරනවා, හිටක මෙහෙට ෆයිල් කොපි කරනවා. කොච්චර වැඩ කරනවද? ෆෝන් එකේ WhatsApp, Viber, Messenger, Facebook, YouTube ඔක්කොම එකපාර අපි බලනවා. එතකොට අපි iOS, macOS දෙකටම අයිති වෙනවා මෙයාවත්. Apple phone සහ Apple computers වලට. එහෙනම් මේ වගේ දේවල් තමයි පුතේ ඒක පරිශීලක බහුකාර්යය කියන්නේ. මතක තියාගන්න එතනදී එකවර එකක් හෝ ඊට වැඩි කාර්ය සංඛ්‍යාවක් කිරීමට අවකාශය ලබා දෙන මෙහෙයුම් පද්ධතිය. නම් පුතලට පැහැදිලි ඇති. මේ වගේ දේවල් මොන වර්ගීකරණයටද අයිති වෙන්නේ කියලා. ඊගාවට බහුපරිශීලක බහුකාර්ය. බහුපරිශීලක පරිශීලකයෝ ගොඩයි. ගොඩක් අය බහුකාර්ය වැඩ ගොඩක් කරනවා. multi user multi task. මෙවැනි පරිගණකයකට සාමාන්‍යයෙන් ටර්මිනල් කිහිපයක් සම්බන්ධ කළ හැක. මෙතනට එන්න ඕනි ටර්මිනල් කියන වචනය. right. මම මේ වචනේ මේ පහලින් මෙහෙම ලියනවා. ටර්මිනල්. එහෙනම් මෙවැනි පරිගණකයකට සාමාන්‍යයෙන් ටර්මිනල් මොනවද මේ ටර්මිනල් කියන්නේ? ටර්මිනල් කිහිපයක් සම්බන්ධ කළ හැක.
මෙහිදී බහුපරිශීලකයන් හට සමගාමී පරිගණක වැඩසටහන් ගණනාවක් භාවිතා කිරීමේ හැකියාවක් ඇත. පුතේ මේ තියෙන්නේ ටර්මිනල් එකක්. දැන් මේ වගේ ටර්මිනල් ගණනාවක් මේ තනි පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්ලු. බලන්නකෝ. දැන් මේ මොකද්ද මේ ලොකු මහා විශාල පරිගණකය මේ කළු පාටට ලොකු කබඩ් එකක් වගේ තියෙන්නේ. ඒකම මම මෙන්න විශාල කළේ වගේ එකට උදාහරණයක් දීලා තියෙනවා මෙතන. පුතේ මේ තමයි සර්වර් පරිගණක. සර්වර් පරිගණකයක් කියලා කියන්නේ පරිගණක දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් එකට එකතු වී නිර්මාණය වී ඇති පරිගණක ජාලයකට. උදාහරණ Google, Facebook, YouTube මේ වගේ සර්වර්ස්. මේවා තුල තියෙන දත්ත ප්‍රමාණය අධිකයි. විශාල දත්ත ප්‍රමාණයක්. එතකොට පුතේ මේ ටර්මිනල් එකක් කියන්නේ ඒ සර්වර් එකක් හැදලා තියෙන එක් පරිගණකයකට. දැන් මෙතන පුතාලට පේනවා. මම මේක විශාල කරලා පුතාලට පෙන්නන්න ගියොත් එහෙම මේ විදිහට. මෙන්න අපි මේ දකින්නේ සර්වර් එකක්. මේ සර්වර් එකේ පුතේ මේ විදිහට මේ රාක කොටස් ගොඩක් පේනව නේද? මේ පේන මේ එක කොටසක් පුතේ එක ටර්මිනල් එකක්. ඒ කියන්නේ පරිගණක CPU එකක්. එතකොට ටර්මිනල් රාශියක් සම්බන්ධ කරලා තියෙනවා මේ සර්වර් එකට. ඒ කියන්නේ CPU ගොඩක්, hard disk ගොඩක්, RAM ගොඩක් නේද? process ගොඩක්. එහෙම ගොඩාක් සම්බන්ධ කරලා මේක ඇතුලේ දත්ත ගොඩාක් තියෙනවා. මේක කැබිනට් එකක් අස්සේ තමයි මේ දත්ත තියෙන්නේ. මේක ඇතුලේ දත්ත ගොඩක් ටෙරාබයිට්, පෙටාබයිට් විශාල සංඛ්‍යාවක්. එතකොට මේක මෙහෙවන්න බෑ පුතේ අපි කලින් කතා කරපු Windows, Mac, Android වගේ මේ ඒක පරිශීලක බහු ක්‍රියායන තියෙන ඔපරේටින් සිස්ටම් වලට. නේද පුතේ? ඒ කියන්නේ හැම එකක්ම එක කොටම ගැලපෙන්නේ නැහැනේ. අරක ගැලපෙන්නේ අපිට තනි පුද්ගලයෙක් සාමාන්‍යයෙන් වැඩ කරන පරිගණක වලට ඒ Windows Mac හොඳයි. හැබැයි මේක එහෙම නෙවෙයි. විශාල ප්‍රමාණයක දත්ත ඒ වගේම ඒ විතරක්ද? විශාල ප්‍රමාණයක දත්ත විතරද? නෑනේ පුතේ. ඇයි විශාල පරිගණක සංඛ්‍යාවක් මේවට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේවට තව මොනවාද සම්බන්ධ වෙන්නේ? ඇයි විශාල යූසර්ස්ලා ප්‍රමාණයක්. විශාල යූසර්ස්ලා ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. එහෙනම් යූසර්ස්ලා ගොඩක් මේවට සම්බන්ධ වෙනවා. එහෙනම් මේ බහු පරිශීලක මල්ටි යූසර්ස්ලා ඒ වගේම ගොඩක් වැඩ කරනවා. උදාහරණයක් මම කියන්නම් පුතේ ඔන්ලයින් ගේමින්. දැන් අපි ඔන්ලයින් ගේම් එකක් ගහනකොට සාමාන්‍යයෙන් ඒ ඔන්ලයින් ගේම් එකට 100 දෙනෙක් වගේ සම්බන්ධ වෙනවා. ඒ පුද්ගලයෝ 100 දෙනා රටවල් 100කින් වෙන්න පුළුවන්. හැබැයි මේ 100 දෙනා ගේම් එක තුල කරන ක්‍රියාවලි 100ක්. එක්කෙනෙක් එහෙට දුවනවා, එක්කෙනෙක් මෙහෙට දුවනවා, නේද? එක්කෙනෙක් වෙඩි තියනවා, එක්කෙනෙක් උඩින් පනිනවා. ක්‍රියාවන් 100ක්. ඒ ක්‍රියාවන් 100 මේක තුලේ වැඩ කරන්න ඕනේ. ඒ වගේම යූසර්ස්ලා 100 දෙනෙක් ටර්මිනල් 100කින් සම්බන්ධ වෙනවා. එහෙනම් මෙවැනි පරිගණකයන් වලට අපි පාවිතා කරන ඔපරේටින් සිස්ටම් එක වෙනස්. ඒ වගේ ඔපරේටින් සිස්ටම් වලට අපි කියනවා පුතේ බහුපරිශීලක බහුකාර්ය කියලා. එහෙනම් මෙවැනි පරිගණකයකට සාමාන්‍යයෙන් ටර්මිනල් කිහිපයක් සම්බන්ධ කළ හැක. මෙහිදී බහුපරිශීලකයන් හට සමගාමී පරිගණක වැඩසටහන් ගණනාවක් භාවිතා කිරීමේ හැකියාව ඇත. උදාහරණයක් මේවට අපි කියනවා පුතේ මේන් ප්‍රේම් පරිගණක, මිනි ප්‍රේම් පරිගණක, සුපර් කම්පියුටර් මෙවැනි විවිධාකාර නම් ඔය සර්වර් පරිගණක වලට මේන් ප්‍රේම්, මිනි ප්‍රේම්, සුපර් කම්පියුටර්, සර්වර් ෆාම්, ඔය Facebook වගේ විශාල පරිමාණයේ ඒ සර්වර් පරිගණක වලට අපි කියන්නේ සර්වර් ෆාම් එකක්. ගොවිපලක්. සර්වර් ෆාම් එකයි ගොවිපලක් තරම් විශාලයිනේ. අක්කර ගාණක් පුරාව ඒ පරිගණකයේ පැතිරිලා තියෙන්නේ. එතකොට ඒව තුල තියෙන දත්ත ඉතින් මේ වගේ පරිගණකයන් වලට හරිද? මේ වගේ පරිගණකයන් වලට අපි දාන්නේ server OS. server OS. අපි කලින් කතා කරා ජාල පරිගණක වලට මුල් අවස්ථාවේදී මොනවද දාන්නේ කියලා. ඉතින් මේවට පුතේ අපි ගොඩාක් වෙලාවට දාන්නේ Windows server. Windows server, Linux server වගේ server කියන නමින් භාවිතා වන OS තමයි ගොඩක් වෙලාවට Plum. ඒ කියන්නේ මීටම සමහර සුපර් කම්පියුටර් තියෙනවා. ඒ සුපර් කම්පියුටර් නම් ඒවටම ආවේනික OS එකක් නිර්මාණය කරනවා. ඒ පරිගණකයකටම වෙනම OS එකක්. ඉතින් ඒ නිසා මේ ඔය දැන් Sunway Twilight කියන සුපර් කම්පියුටර් එකට එහෙම ඒටම ආවේනික OS නිර්මාණය කරලා තියෙන නිසා මේවා ප්‍රධාන OS Windows Linux කියන්නේ අපිට පොදුවේ ඕනිම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් OS. ගොඩාක් ලෝකේ තියෙන සුපර් පරිගණක සුපර් කම්පියුටර් ගත්තාම ඒවා OS වෙනස් Red Hat OS එක තියෙන ඒවා තියෙන. ඒ කියන්නේ මේවා ඒගොල්ලොම සමහර වෙලාවට ඒකටම විශේෂිත OS එකක් නිර්මාණය කරනවා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ වගේ ලෝක ප්‍රසිද්ධ Windows servers Linux servers වගේ OS සම්බන්ධ කරගන්න පුළුවන් මේ බහු පරිශීලක බහුකාර්ය කියන පරිගණකයන් වලට.
ඊගාවට එනවා පුතේ තත්කාල රියල් ටයිම්. ඔක අපිට තත්කාලීන කියලාත් කියනවා තත්කාල රියල් ටයිම්. මේ මොනවද මේ? මෙම මෙහෙයුම් පද්ධති මගින් සිදු කරන සියලු කාර්යයන් නිශ්චිත කාල රාමුවක් තුල සිදු කළ යුතුය. නිශ්චිත කාල රාමුවක් අපිට ටයිම් ඩියුරේෂන් එකක් තියෙනවා පුතේ. මේ ටයිම් එක ඇතුළත මේ කාර්ය අපි කරගන්න ඕනේ මේ පරිගණක වලින්. එනිසා අපිට ලොකු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙන ටයිම් එක ඇතුළත අපි වැඩේ කරන්න ඕනේ. මේ මෙහෙයුම් පද්ධති මගින් සිදු කරන සියලු කාර්යයන් නිශ්චිත කාල රාමුවක් තුල සිදු කළ යුතුය. බොහෝ විට මෙම මෙහෙයුම් පද්ධති නිබීත embedded හරිද? embedded මෙහෙයුම් පද්ධති වේ. එනම් මෙම මෙහෙයුම් පද්ධති අන්තර්ගතව ඇත්තේ දෘಢ තැටිවල නොවේ. දෘಢ තැටිවල නොවේ. මේ මෙහෙයුම් පද්ධති අන්තර්ගත වෙලා තියෙන්නේ දෘಢ තැටිවල නොවේ. ඒවා පරිපත වශයෙන් තැන්පත්ව ඇත. හાર્ඩ් ඩිස්ක් එකකට නෙමෙයිලු ගොඩක් කලාවට මේ මෙහෙයුම් පද්ධති දාන්නේ. එනිසා ඒවා පරිපතවලලු ගබඩා වෙන්නේ. මෙහෙයුම් පද්ධති තත්කාල මෙහෙයුම් සඳහා භාවිතා කරන අතර ඒකකාර්ය හෝ බහුකාර්ය මෙහෙයුම් සඳහා දායකත්වයක් ලබා දෙයි. මේවා එක කාර්යයකටත් වෙන්න පුළුවන් බහුකාර්යයකට වෙන්නත් පුළුවන්. එහෙනම් මොනවටද මේවා ගන්නෙ? එයාවේ කන්ට්‍රෝල් මැෂින් පුතේ ඔන්න ගුවන් යානා පාලනය කරන්න. එයාවේ කන්ට්‍රෝල් මැෂින් මොකද ගුවන් යානාවක් පාලනය වෙනකොට පුතේ ඒ ටයිම් එක ඇතුළත ඒ දෙන උපදෙස් එවෙලෙම ක්‍රියාත්මක වෙන්න ඕනි. පස්සේ ක්‍රියාත්මක වෙලා හරියන්නේ නැහැනේ. නිසා මේවා මේ OS තියෙන පුතේ වාහනවලත් එහෙමනේ. මේ වාහනවල දැන් ටෙස්ලා කාර් එක. ඒවා මේ චිප් වල හાર્ඩ් ඩිස්ක් වල දාන්නේ නැහැ. ඒවා ඒ අදාළ පරිපත තුලමයි ගබඩා කරලා එවන්නේ. ඩ්‍රයිවර් කෙනෙක් නැතුව ටෙස්ලා කාර් එක ගමන් කරනවා. එහෙනම් මේ යාවේ කන්ට්‍රෝල් මැෂින්ස් එහෙමයි. ඒ වගේම තමයි පුතේ සයන්ටිෆික් ඉන්ස්ට්‍රුමන්ට් විද්‍යාත්මක නේද? ඔය සයන්ටිස්ට්ලා පාවිච්චි කරන ඒ විද්‍යාවට අදාළ අපි කියනවා විද්‍යාගාරවල තියෙන උපාංග, ඒ උපකරණ. ඒ මොහොතේ මේවේ අවුට්පුට් එක දිය යුතුයි. හරි පුතේ. දැන් ඔය උණ බලන්න ඩිජිටල් කට්ට තියෙන්නේ. ඒකේ වෙලාවේ මේ විනාඩියක් ඇතුළත පුතේ උණ කියන්න ඕනේ. එතකොට ඒ වල වෙනම හાર્ඩ් ඩිස්ක් එක OS එක නැහැ. ඒ උණ බලන කට්ට ඇතුළෙම තමයි ඩිජිටල් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. අද ඇවිල්ලා තියෙනවා ඒවා ඉස්සර වගේ රසදී වලින් පෙන්වන්නේ නැතුව ඩිජිටල් විදිහට උණ බලන කට්ට. එතකොට අන්න ඒ වගේ මේ සයන්ටිෆික් ඉන්ස්ට්‍රුමන්ට්, ඉන්ඩස්ට්‍රියල් සිස්ටම්, ඒ වගේම ATM මැෂින් එක, ඒ ටයිම් එක ඇතුළත ATM මැෂින් එකෙන් පුතෙන් සල්ලි ඇවිල්ලා ගාන අඩු වෙලා මේ සීලුම දේවල් ඒ ටයිම් එක ඇතුළත වෙන්න ඕනේ. බැරි වෙලා හරි විනාඩි 5ක් ගියොත් ඔයා ගත්ත සල්ලි අඩු වෙන්නවට පුළුවන්. ඒ විනාඩි 5 ඇතුළත ආයෙ ATM එකෙන් සල්ලි ගන්න. ඇයි සල්ලි අඩු වෙන්නේ account එකෙන් විනාඩි 5ක් යනවා නම්. ටක් ගාලා වෙන ATM එකකට ගිහින් ගන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඒ තප්පරේ එම මොහොතේම පුතේ අපි ගත්ත මුදල් ප්‍රමාණය account එකෙන් අඩු වෙනවා. තේරුණාද? එතකොට හිතලා බලන්න. ඒව තමයි නියම තත්කාලීන මැෂින්. නැත්තම් තත්කාල කාලයත් සමග ඒ ලබා දුන් කාලයත් සමග අපි පාවිච්චි කරන OS වර්ග, කම්පියුටර් වර්ග. එහෙනම් ඔන්න අපිට ওই විදිහට හතරක් හම්බ වුණා. ඒක පරිශීලක ඒක කාර්ය, ඒක පරිශීලක බහු කාර්ය, බහු පරිශීලක බහු කාර්ය, තත්කාලීන. මෙන්න මේ විදිහට අපිට පරිගණක වර්ගීකරණය කරන්න පුළුවන්. මේව හතර දෙනා වැඩ කරන්නේ හතර විදිහකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෝකයේ මේ වෙනකොට වර්තමානයේ මෙහෙයුම් පද්ධති වර්ග වෙලා තියෙන්නේ පුතේ. ඉතින් මේ හැම දෙයක්ම අද අපි පාවිච්චි කරන අපි ATM වලින් සල්ලි ගන්නවා. අද අපි Facebook, YouTube වගේ සර්වර්ස් එක්ක සම්බන්ධ වෙනවා. Windows, Ubuntu, Android වගේ මෙහෙයුම් පද්ධතිත් එක්ක අපි වැඩ කරනවා. printer වලින් print out ගන්නේ නැද්ද? ඒක පරිශීලක ඒක කාර්ය නේද? යන්ත්‍ර අපිට හම්බ වෙලා නැද්ද? ඕනි තරම් අපිට හම්බ වෙලා තියෙන නිසා මේ මෙහෙයුම් පද්ධති හතරම මේ වෙනකොටත් ප්‍රායෝගික ජීවිතයේදී අපි අත්විදලා තියෙනවා. ඒ නිසා මේවත් එක්ක වැඩ කරලා අපිට අත්දැකීම් තියෙනවා. right. එහෙනම් මෙන්න මේ කොටසින් අපි යමු ඊගාව කොටසට. මම මේ විදිහට ඔයාලට උගන්වපු කොටස් හතරම මේ විදිහට කෙටි සටහනකට නැවත අරන් තියෙනවා. මෙහෙයුම් පද්ධති වර්ගීකරණයේ බහු පරිශීලක බහු කාර්ය. එහෙනම් මේකෙදි අපිට ගන්න පුළුවන් බහු පරිශීලක වීම, multi user, multi task. මම මෙහෙම කරන්න පුතේ. මම මේක පිළිවෙලකට අරන් මෙතනින් පටන් ගන්නම්. පරිගණක මෙහෙයුම් පද්ධති වල මෙහෙයුම් පද්ධති වර්ගීකරණයේ අංක 1 ඉස්සෙල්ලම අපි ගමු. type of මෙහෙයුම් පද්ධති වර්ග, ප්‍රධාන ගති ලක්ෂණ, application යෙදවුම්. හරි. එහෙනම් මෙහෙම බලන්න. ඔන්න ඉස්සෙල්ලම අපිට හම්බ වෙනවා මෙහෙයුම් පද්ධති වර්ග single user single task. ඒක පරිශීලක ඒක කාර්ය. එතකොට මේකේ ප්‍රධාන ගති ලක්ෂණ මොනවද? ඒක පරිශීලක. එක්කෙනයි වැඩ කරන්නේ. එක් වෙලාවකදී එක් කාර්යයක් පමණයි කරන්න පුළුවන්. සීමිත ආචායන අවකාශයක් තියෙන. ලොකු ඉඩක් නෑ මේකේ හાર્ඩ් එකේ. බලවත් වියදම් අධික පරිගණක අවශ්‍ය නොවීම. අපිට බලවත් වියදම් අධික පරිගණක ඕනි නැහැ පුතේ ඒක පරිශීලක ඒක කාර්යයන් වලට. මොනවද අපි යොදන ඇප්ලිකේෂන්? MS-DOS සහ Plum OS වගේ OS වර්ග වලට තමයි ඒක පරිශීලක ඒක කාර්ය කියන දේවල් යොදාගන්නේ. දැන් පුතාලගේ මේ ෂෝට් නෝට් එක තමයි මේ දෙන්නේ මේ උගන්වපු කොටසේ. ඊගාවට ඒක පරිශීලක බහු කාර්ය. ඒක පරිශීලකයේ කාර්යයන් ගොඩක් සිද්ධ කරනවා. මේවත් ඒක පරිශීලකයි එක්කෙනයි වැඩ කරන්නේ. එක් වෙලාවකදී කාර්යයන් කිහිපයක් කරන්න පුළුවන්. පුතේ කලින්
එක් වෙලාවකදී එක් කාර්යයක් පමණයි. එක් කාර්යයක් පමණයි. දැන් කාර්යයන් කිහිපයක්. පරිශීලකයන්ගේ ඵලදායීතාවය වැඩි කරයි. වැඩ ගොඩක් කරන්න පුළුවන් නිසා ඵලදායීතාවය වැඩි. එහෙනම් අපිට උදාහරණ ගන්න පුළුවන් Windows, Ubuntu, Apple OS එක. අන්න දැන් පැහැදිලි නේද? මේවා හරි ලේසි. මතක තියාගන්න පුළුවන්. single user single task එකේ ලක්ෂණ මොනවාද? single user multi task එකේ ලක්ෂණ මොනවාද? ඊගාවට බහු පරිශීලක බහු කාර්ය. මේවා බහු පරිශීලකයි. වැඩ ගොඩක් users ලා ඉන්නවා. වැඩ ගොඩක් කරනවා. එකවර වැඩ කිහිපයක් කරන්න පුළුවන්. ඒ වගේම පරිශීලකයන්ගේ ඵලදායීතාවය මේකෙත් වැඩි වෙන්න හේතුව තමයි පුතේ මේගොල්ලන්ට වැඩ ගොඩක් කරන්න පුළුවන්. බහු කාර්ය නිසා. right. එහෙනම් මේවට අපිට ගන්න පුළුවන් Unix, VMS, MVS මේ වගේ server OS, ඒ වගේම Windows server, Linux server, ඔයගේ OS වර්ගත් අපිට මේකට ගන්න පුළුවන්කම තියෙනවා. අන්තිමටම තත්කාලීන. ඉතා වේගවත්. මොකද යම් කාලයක් තුළ මේක සිද්ධ වෙන්නේ හරිම වේගවත්. සාපේක්ෂව කුඩායි මේවා පොඩි ඩිවයිසස් වල තියෙන්නේ. තත්කාලීන මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වේ. ඉතින් මේවට ගන්නවා අපි ඔන්න රෝග විනිශ්චය යන්ත්‍ර, හොස්පිටල් වල තියෙන රෝග විනිශ්චය යන්ත්‍ර, ටෙල යන්ත්‍ර, ATM, විද්‍යාත්මක උපකරණ, ගුවන් ප්‍රවේශපත් වෙන් කිරීම. මේ වගේ යන්ත්‍රවල තමයි මේ රියල් ටයිම් OS අන්තර්ගත වෙලා තියෙන්නේ දරුවනි. එතකොට මේ හරහා අපිට පුළුවන්කම ලැබෙනවා වේගයෙන්, තාම වේගයෙන් අපේ ක්‍රියාවන් සිද්ධ කරගන්න. ඉතින් ওই විදිහට තමයි සාමාන්‍ය ලෝකේ මේ මෙහෙයුම් පද්ධති ටික වර්ගීකරණය වෙලා තියෙන්නේ. එහෙනම් ඔන්න මෙතනින් පස්සේ අපි කතා කරනවා බහු සම්බන්ධක බහුපොට මල්ටි ත්‍රෙඩින් කියලා જાතියක් ගැන. එහෙනම් බලමු අපි මොනවද මේ බහු සම්බන්ධක කියන්නේ කියලා. නූතන මෙහෙයුම් පද්ධති වල එක් ක්‍රියායනයක්, එක වැඩක්. ෆික්ස් කියලා ක්‍රියායනයක් ගමු, එක වැඩක්. අනුක්‍රියායන ගණනාවකින් සමන්විත හැක. එක් ක්‍රියායනයක් අනුක්‍රියායන ගණනාවකින් සමන්විත හැක. පුතාලට මම මේක තේරෙන්නේ එක උදාහරණයකින් කියලා දෙන්නද? පුතේ ආස්වාස ප්‍රාස්වාස කරනවනේ අපි. දැන් අපේ එක ක්‍රියාවලියක් තමයි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. දැන් පුතාලා මම මේ අපි හැමෝම හුස්ම ගන්නවා. අපි හුස්ම ගන්න ක්‍රියාවලිය තුල අනුක්‍රියායන කොච්චර තියෙනවද පුතේ? මොකද්ද? අපේ මේ ලන්ස් වැඩ කරනවා. අපේ මේ නහයෙන් හුස්ම ගන්නවා, පිට කරනවා. අපේ මේ බඩ නේද? ඉස්සරහට එනවා, පස්සට එනවා. එතකොට අපේ පෙනහළු ඇකිලෙනවා. එතකොට අපි ගන්න ඔක්සිජන් අපේ රුධිරයට එකතු වෙනවා. නේද? ඔක්සිජන් අරන් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. දැන් මේ අපි ඔය ඔක්කොටම පොදුවේ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලිය තුල අනුක්‍රියායන ඔය එක අනුක්‍රියායනයක් නතර වුණොත් ඔයා හුස්ම ගන්නවා පුතේ ඔයාගේ අපි කියන්නේ බඩ කියලා නේද? බඩ ඉස්සරහට පස්සට යන්නේ නෑ. ඒ ක්‍රියාවලිය නතර වෙලා. කොහොමද එතකොට? ඔයාගේ ලන්ස් වැඩ කරන්නේ ලොකු පොඩි වෙන්නේ. අනිත් ටික වැඩ. එක අනුක්‍රියායනයක් නතර වුණොත් ප්‍රධාන ක්‍රියාවලිය නතර වෙනවා. එහෙනම් අපිට මේ විදිහට පුතේ එක ක්‍රියායනයක් ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රියායනය තුල මේ විදිහට අනුක්‍රියායන ගොඩක් තියෙන්න පුළුවන්. ඒ අනුක්‍රියායන ගොඩකින් තමයි ප්‍රධාන ක්‍රියාවලිය හැදිලා තියෙන්නේ පුතේ. පැහැදිලිද? එහෙනම් එක් ක්‍රියායනයක් අනුක්‍රියා ගණනාවකින් සමන්විත හැක. මෙවැනි අනුක්‍රියායන මේ අනුක්‍රියායන ත්‍රෙඩ් ලෙස මේකක් අපි කියනවා ත්‍රෙඩ් එකක්. ත්‍රෙඩ් ලෙස හැදින්වේ. යම් ක්‍රියාවක් තුල තියෙන එක් අනුක්‍රියායනයක් ත්‍රෙඩ් එකක් ලෙස හැදින්වේ. අනුක්‍රියායනයකට තනිව ක්‍රියාත්මක විය හැක. අනුක්‍රියායනයකට තනියෙන් වැඩ ටික කරගන්න පුළුවන්ලු. බහුසකසනවලදී බහුසකසන වැඩ ගොඩාක් කරලා දෙන සකසන බහුසකසන right multi process බහුසකසනවලදී විවිධ අනුක්‍රියායන කිහිපයක් එකවර ක්‍රියාත්මක වීම බහු සම්බන්ධක multi threading බහුපොට ලෙස හඳුන්වයි. දැන් පුතේ මේ වගේ අනුක්‍රියායන ගණනාවක් එකතු වෙලා තමයි ප්‍රධාන ක්‍රියාවක් හැදිලා තියෙන්නේ. ඒ වගේ අනුක්‍රියායන ගොඩක් එකට එකතු වෙලා වැඩ කරනවා නම් අපි ඒකට කියනවා ඔපරේටින් සිස්ටම් වලදී ඒක මල්ටි ත්‍රෙඩින් එකක්, බහුපොටක්, බහු සම්බන්ධකයක්. දැන් එකක් විතරක් වැඩ කරනවා නම් ඒක සිංගල් ත්‍රෙඩ් එකක්නේ. සිංගල් ත්‍රෙඩ් ප්‍රොසෙසර්. හැබැයි මේක මල්ටි ත්‍රෙඩ් ප්‍රොසෙසර්.
මොකද මේගොල්ලෝ වෙන වෙනම තමයි ඉන්නේ. ඒ වෙන වෙනම එකතු වෙලා එකට වැඩ කරනවා නම් අපි කියනවා එතනදී බහුසකසනවලදී විවිධ අනුක්‍රියායන කිහිපයක් විවිධ එක එක අයගේ අනුක්‍රියායන කිහිපයක් එකවර ක්‍රියාත්මක වීම බහුසම්බන්ධක ලෙස හඳුන්වයි කියලා. එතකොට පුතේ මෙහුම් පද්ධති වර්ගීකරණයන් වලට අදාළව ඔන්න බහුසම්බන්ධක කියන්නේ මොනවද කියලා අපින් අහුවොත් එහෙම අපිට දැන් අවබෝධයක් තියෙනවා කියන්න බහුසම්බන්ධකයක් කියලා කියන්නේ විවිධ අනුක්‍රියායන කිහිපයක් හරිද විවිධ අනුක්‍රියායන කිහිපයක් එකවර ක්‍රියාත්මක වීම එකවර. දැන් අපි හුස්ම ගන්නකොට නේද කොච්චර ටිකක් එකවර ක්‍රියාත්මක වෙනවද? ඒ ටික ක්‍රියාත්මක වුනේ නැත්නම් නේද පුතේ? අපිට හුස්ම ගන්න බැරුව හුස්ම හිර වෙලා යයි. අපි හයියෙන් දුවනකොට ඒව හයියෙන් වැඩ කරනවා. අපි බය වුණහම ඒත් එහෙමයි. අපි දුවනකොට හයියෙන් හුස්ම ගන්න පුතේ. ඒ කියන්නේ අපිත් එක්කම මේ අනුක්‍රියායන සියල්ලම වේගෙන් ටක් 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 ගාලා ක්‍රියාත්මක වෙනවා. සිද්ධ වෙනවා. ඒතර ඔන්න ඔය විදිහට තමයි මේ අනුක්‍රියායන ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් ඔන්න මෙතන මේ පොඩි රූප සටහන් දෙකක් තියෙන්නේ. ඒකයි පුතේ මේ කෝඩ් data file register stack කියන දේවල් මේ තනියෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. මෙතනදී සියලුම දේවල් එකට ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තමයි මේ අපිට පේන්න තියෙන්නේ. ඒතකොට මෙතනදී threads ගොඩක් run වෙනවා. මම පස්සේ පෙන්නන්නම් දැන් මේ පාඩමේ ඉදිරියට යනකොට පුතාලට මොනවාද මේ thread එකක් කියන්නේ. අපි කොහොමද පරිගණකයක අනුක්‍රියායනයක් වෙන් කරන්නේ? ඒතර ඔය අනුක්‍රියායනයක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඔය අනුක්‍රියායකට වෛරස් එකක් එන්න පුළුවන්. දැන් පුතේ අපි හුස්ම ගන්න ක්‍රියාවලිය මතකද? අපි කොරෝනා වෛරස් එකෙන් නේද බැටකාපු මිනිස්සු. අපි දන්න කොරෝනා වෛරස් එක ඇටැක් කරන්නේ අපේ ශරීරයේ එක් අනුක්‍රියායනයකට. එක DNA එකකට. ඒ අනුක්‍රියායනයට ඇටැක් කරපු ගමන් මොකද වෙන්නේ? අපේ සමස්ත ශ්වසන පද්ධතියම නවතිනවා. හුස්ම ගන්න බැරි වෙනවා. ඒව අඩාල වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාවලියට පවා ඇටැක් කරන්න පුළුවන් මේ එක අනුක්‍රියායනයක් විනාශ වුණොත්. එක අනුක්‍රියායනයක් ඩැමේජ් වුණොත්. පැහැදිලිද? හරි අන්න ඒ වගේ තමයි. මම නිසා පැහැදිලි කරන්න පුතාලට මොනවද මේ thread එකක් කියන්නේ? thread එකක් කොහොමද අපි අඳුරගන්නේ? ඒ threads වර්ග මොනවද? අපි දැනට බහුකොට මල්ටි threading කියන්නේ මොනවද සහ ඒකේ නිර්වචනය පැහැදිලි කරගන්නවා පමණයි මේ කොටසේදී. 9. මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය. ඇයි අපිට මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය? අපිට මොකක් නිසාද මෙහෙයුම් පද්ධතියක් ඕනි? හරි බලමු අපි. පරිගණකය භාවිතයේදී එයට සම්බන්ධ විවිධ සම්පත් පරිශීලකයාගේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් හැසිරවීමට සිදුවේ. අපි පුතේ පරිගණකයක් පාවිච්චි කරද්දී ඒ පරිගණකයට සම්බන්ධ විවිධ සම්පත් තියෙනවනේ. RAM එක, hard එක, VGA එක, processor නේද, sound card මේ ඔක්කොම. මේ හැම දෙයක්ම පරිශීලකයාගේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් හසුරුවන්න සිද්ධ වෙනවා. දැන් පුතේ මම ගේම් එකක් ප්ලේ කරනවා නම් VGA එක වැඩිපුර වැඩ කරනවා. මම සින්දුවක් අහනවා නම් සවුන්ඩ් කාඩ් එක වැඩ කරන්නේ. නේද? මම මොකුත් කරන්නේ නැතුව ෆිල්ම් එකක් බලනවා නම් ඊට අදාළ උපාංග. එනිසා මගේ අවශ්‍යතාවය අනුව මේ පරිගණකයේ සම්පත්වල භාවිතා කරන දේවල් පුතේ වෙනස් වෙනවා. ඒක එක එක පුද්ගලයාගෙන් එක එක විදිහට. එතකොට දැන් පරිගණකයකින් එක එක පුද්ගලයෝ එක එක වැඩ කරනවනේ. එතකොට මේ සෑම වැඩකටම ගැලපෙන විදිහට මෙහෙයුම් පද්ධතියට පුළුවන්කම තියෙන්න ඕනි මේ පරිගණකය මෙහෙවන්න, හසුරවන්න, මේ දෘඩාංග හරියට මෙහෙවන්න. මොකද එක එක පුද්ගලයෝ එක එක දේවල් කරන්නේ. ඒ නිසා මේ සෑම දෙයකටම ගැලපෙන විදිහට පරිගණකය නිර්මාණය කරන්න ඕනි. පරිගණකය විතරක් නිර්මාණය කරාට හරියන්නේ නැහැ. OS එකත්. ඒ නිසා පරිගණකය භාවිතයේදී ඒට සම්බන්ධ විවිධ සම්පත් පරිශීලකයන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් හැසිරවීමට සිදුවේ. මෙම සම්පත් මගින් සපයන විධාන, ඒ සම්පත් මගින් සපයන විධාන සංකීර්ණ වන අතර සමහර ඒවා සංකීර්ණයි ළමයි තේරෙන්නේ නැහැ. සමහර මේ උපාංග වලින් අපිට ලබා දෙන සංකීර්ණ වන අතර එම සම්පත් ඍජුව හැසිරවීම සඳහා සම්පත් ඍජුවම හසුරවන්න පරිශීලකයාට එම සම්පත් හා එම සම්පත් භාවිතයේ පිළිබඳ විධාන පිළිබඳ මන අවබෝධයක් තිබිය යුතුය. නිසා මේවා ඍජුවම හසුරවනවා නම් පරිගණකයට සම්බන්ධ වෙන දෘඩාංග ඒ සම්බන්ධව පරිශීලකයාට සම්පත් භාවිතයේ පිළිබඳ විධාන පිළිබඳ මන අවබෝධයක් තිබිය යුතුයි පුතේ. නිසා එහෙම අවබෝධයක් හැමෝටම නැහැනි. හැමෝටම පරිගණකයක තියෙන උපාංග පිළිබඳ එහෙම මන අවබෝධයක් නැහැනි පුතේ. එනිසා මේ පරිශීලකයෙකුට ඉතා අපහසු කාර්යයකි. ඒක ඇත්ත. දැන් පුතා දන්නේ නැහැනේ කම්පියුටර් RAM එක මේ වෙලාවේ කොච්චර පාවිච්චි වෙනවද? ප්‍රොසෙසර් එක කොච්චර පාවිච්චි වෙනවද? අපිට මතු පිටින් ඒව බලන්න බෑ. නිසා අපිට ඊගෙන අවබෝධයක් නැහැ. රයිට්? ඒක අපිට බලන්න පුළුවන් OS එක හරහා. නමුත් අපිට පිටින් බලලා කියන්න බෑ පුතේ.
පිටින් බල කම්පියුටර් එක හැසිරීම මොන වගේද මේ දෘඩාංග පාලනය වෙන්නේ කොහොමද? ඒව අපිට කියන්න පුළුවන්ද? බෑ. ඒව අපිට කියන්න බෑ. නිසා මේ පරිශීලකයෙකුට ඉතා අපහසු කාර්යයක්. පරිගණක මෙහෙයුම් පද්ධතිය මගින් පරිශීලකයාට එම සම්පත් භාවිතයට ඇති මෙම අපහසුතාවය නැති කරමින් අන්න දැන් ඒක බැරි නිසා ඒ අපහසුතාවය නැති කරමින් පරිගණකයක සම්පත් පහසු ලෙස තම අවශ්‍යතාවයන්ට යොදා ගැනීමට අවශ්‍ය පසුබිම සලසා දීම මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් වේ. අන්න පුතේ ඒ නිසා අපි මේ හાર્ඩ්වෙයාර් පාර්ට්ස් ගැනවත් මේ පරිගණකයේ වැඩ කරන විදිහවත් මේ කිසිම දෙයක් ගැන අපිට අවබෝධයක් නැහැ. ඒක අපිට තේරුම් ගන්න බෑ. ඒ නිසා මෙහෙයුම් පද්ධතිය අන්නේ අවබෝධය අපිට අරන් දෙනවා. හදලා දෙනවා. ඒක තමයි ඔහුගේ කාර්ය පුතේ. RAM එක කොච්චරක් මේ එනකොට යූස් වෙනවද? හાર્ඩ් එක කොච්චර යූස් වෙනවද? ප්‍රොසෙසර් එක කොච්චර යූස් වෙනවද? හાર્ඩ් එකේ කොච්චර ඉඩ තියෙනවද? ඒ කැපැසිටිස් කොච්චර තියෙනවද? නේද? මේක කොහොමද වෙන්නේ? මේක කොහොමද වෙන්නේ? මේවා හරියට පිළිවෙලකට එයා හොයලා බලලා අපිත් එක්ක අපේ විධාන පිළිපදමින් අපිට අවශ්‍ය කාර්යයන් සලසා දෙනවා. මේක තමයි පුතේ මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය. ඒ නිසායි අපි මෙහෙයුම් පද්ධතිය පරිගණකයට ඇතුල් කරේ. ඒ නිසායි මෙහෙයුම් පද්ධතිය අපි විශ්වාස කළේ. ඒ නිසා මේ අපහසුතාව නැති කරමින් පරිගණකයක සම්පත් පහසු ලෙස තම අවශ්‍යතාවයන්ට යොදා ගැනීමට අවශ්‍ය පහසු බිම සලසා දීම මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යය වේ. ඉතින් පුතේ මෙයාට පුළුවන් ස්ථීරාංග හැරුණ විට ස්ථීරාංග හැර සියලු පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය වේ. ඒ නිසා ස්ථීරාංග හසුරවන්න බෑ කියලා අපි මුලිනුත් ඉගෙන ගත්තා. ඒ නිසා පුතේ ස්ථීරාංග හසුරවන්න බෑ. ස්ථීරාංග හැරුණ විට මේ අනිකුත් සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් පද්ධතියට පුළුවන්. එහෙනම් මෙහෙයුම් පද්ධතිය මේ සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක කරලා දීලා අපිට මේ දේවල් හරි පිළිවෙලකට හදලා දීමේ එක ක්‍රියාවලියක් තමයි මේ අපිට පැහැදිලි කරේ. ඉතින් මෙහෙයුම් පද්ධතියක් අවශ්‍යයි අපිට. මොකද අපිට මෙහෙයුම් පද්ධතියක් නැතුව පරිගණකයක දෘඩාංග පිළිබඳ අවබෝධයක් ලබා ගන්න බෑ. ඒවා හැසිරෙන්නේ කොහොමද? ඒවා හසුරුවන්නේ කොහොමද? ඒවා අපේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට යොදාගන්නේ කොහොමද කියලා අපිට කිසිම අවබෝධයක් දැනුමක් නැහැ. ඒ නිසා ඒ අවබෝධයයි ඒ දැනුමයි පුතේ මෙහෙයුම් පද්ධතියේ තියෙනවා. එනිසා මෙහෙයුම් පද්ධතියේ වැඩ ටික අපි වෙනුවෙන් කරලා දීලා අපිට අපේ වැඩ ටික පරිගණකයකින් කරගන්න පුළුවන් මේ අවස්ථාව මෙහෙයුම් පද්ධතිය අපිට ලැබලා දීලා තියෙනවා. ඉතින් පුතාලට එහෙනම් මං හිතනවා මේ මෙහෙයුම් පද්ධතියක හැදින්වීම දැන් අවබෝධ වෙන්න ඇති. මොකක්ද මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ? එයා ඇයි අපිට මේ අවශ්‍යතාවයන් ලබා දෙන්නේ කියන අවබෝධය පුතාලට ලැබෙන්න ඇති. රයිට්. අපි යමු ඉදිරියට. මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කළ හැකි ප්‍රධාන කාර්යයන් පුතේ මෙහෙයුම් පද්ධතියක් සිදු කරන ප්‍රධාන කාර්යයන් වලින් එකක් තමයි පුතේ පරිශීලක අතුරු මුහුණත්. පරිශීලක අතුරු මුහුණත් user interfaces UI කියලායි අපි කියන්නේ. UI user interfaces. ඔබ දන්නවා මේ වෙනකොටත් මේ UI කියන්නේ මොනවද? user interfaces කියන්නේ මොනවද කියලා? පරිශීලකයෙකුට මෙහෙයුම් පද්ධතියක් භාවිතා කළ හැකි ප්‍රධාන අතුරු මුහුණත් වර්ග දෙකක් තියෙනවා. පරිශීලකයෙකුට මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන අතුරු මුහුණත් වර්ග දෙකක් තියෙනවා. ඒ අතුරු මුහුණත් වර්ග දෙක මොනවද පුතේ? විධාන පේලී අතුරු මුහුණත්, command line interface. command line interface අපි කියනවා CLI. ඉස්සර කාලේ තිබ්බේ ඕවා. දැන් තියෙන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්, graphical user interface GUI. දැන් මේ රූපේ පේන්නේ පුතාලට GUI එකක්. හරි ලස්සනයි. graphically රූප තියෙනවා, පාට තියෙනවා. ඒ විදිහට දීපු ඉන්ටර්ෆේස් එකක් මේ තියෙන්නේ. ඉතින් ඔයගේ ඒවා තමයි අද අවසානයේ අපි පාවිච්චි කරන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් චිත්‍රයක් වගේ. එහෙනම් CLI මම පෙන්නන්නම් මොනවද කියලා. දැනට අපි බලමු පුතේ මෙහෙයුම් පද්ධතියක් අපිට කරන ප්‍රධාන කාර්යයන් දෙකක් තමයි පරිශීලක අතුරු මුහුණතක් අපිට ගෙනල්ලා දෙනවා. ඒ පරිශීලක අතුරු මුහුණත කියන්නේ පරිශීලකයට මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්න පුළුවන්. අපිට මෙහෙයුම් පද්ධතියක වැඩ කරන්න ලේසි වෙන්න අපිට හදලා දීලා තියෙන ඒ රූප රාමු වලට. හැබැයි රූප රාමු නැතුව පාවිච්චි කරා විධාන පේලි විධානයන් දෙන්නේ. දෙවණියට පාවිච්චි කරා චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්. මේ තියෙන්නේ පුතේ විධාන පේලි අතුරු මුහුණත්, command line interface CLI. විධාන යතුරු ලියනය කිරීමෙන්. ඒ කියන්නේ පුතේ අපිට මේ විධාන codes මේ විධාන command keyboard එකෙන් type කරලායි දෙන්න ඕනේ. රූප නෑ පුතේ. කිසිම රූපයක් නෑ. ඉස්සර කාලේ ආපු CLI. තාමත් මේවා පාවිච්චි වෙනවා.
තාමත් මේව පාවිච්චි කරනවා. තාමත් මේව පරිගණකයේ පාවිච්චි කරන බව ඔබ දන්නව නේද? රයිට්. මම පෙන්නන්නම් ගිහිල්ලා. ඔබට පුළුවන් ළමයි මෙතන Windows startup එකේ CMD කියලා ටයිප් කරන්න. හරිද? හරි. දැන් මේ startup එකේ අපි CMD කියලා ටයිප් කරමු. CMD කියලා ටයිප් කරන්න. හරි. ඔන්න CMD කියලා ටයිප් කරාට පස්සේ command prompt කියලා මෙතනින් අපිට පේන්න තියෙනවා. command prompt. මේ command prompt එක ගන්න. දැන් මේ command prompt එක ගත්තාම අපිට දකින්න පුළුවන් මේ command prompt එකේ දැන් කැමති ඒවා ටයිප් කරන්න පුළුවන්. කැමති විධාන ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී මොනවා හරි ගන්න ඕන අපි මෙහෙම ටයිප් කරමුකෝ. අපි list dix නිකන් list dix DISK ඔන්න අපි ටයිප් කරලා enter කරනවා. එතකොට මේ විදිහට ඒ වචනෙට අදාළව මෙයා කියනවා list is not recognition. ඒ කියන්නේ මෙයාට මේ වචනේ අඳුර ගන්න බෑ. මේ command එක මෙයාට අඳුර ගන්න බෑ. එතකොට මේ විදිහට මේ commands මෙයාට පිළිගන්න බෑ කියලා එයා කිව්වේ ඇයි? මොකද අපි මෙයාට අදාළව command එකක් නෙමෙයි දුන්නේ. එතකොට මෙයාට command දෙනවා නම් මීට අදාළව commands තියෙනවා පුතේ. ඒ commands අපි මතක තියාගෙන ඉන්න ඕනේ. commands දන්නේ නැතුව අපිට මේකේ වැඩ කරන්න බෑ. එතකොට මේ තියෙන්නේ මේ CLI එකකට අදාළ විස්තර. එතකොට මෙන්න මේ විදිහේ CLI තිබ්බ ඉස්සර කාලේ පුතේ. එතකොට මේක විතරයි තිබ්බේ. මෙහෙම විතරයි. දැන් මේ කළු පාටට මේ තියෙන්නේ. කිසිම ඉන්ටර්ෆේස් එකක් ඩිසයින් එකක් මොකවත් නැහැ. ඉතින් අපිට කීබෝඩ් එකක් අරන් කමාන්ඩ් ටයිප් කර කර තමයි මේක වැඩ කරන්න තිබ්බේ. ඔන්න ඉස්සර කාලේ තිබ්බ විදිහ. දැන් තියෙන්නේ මේ තියෙන්නේ. දැන් ලස්සන ඉන්ටර්ෆේස් මේ ඇවිල්ලා තියෙන්නේ. පාට තියෙනවා, අයිකන් තියෙනවා, මතක තියාගන්න තියෙන්නේ, හැඩතල තියෙනවා මේ විදිහට මේ විවිධාකාර ඉන්ටර්ෆේසස් එනවා. මෙතනින් තව සෙට් එකක් එනවා මේ. කැලෙන්ඩරේ වැටෙනවා. ඔන්න පුතේ GUI graphical user interfaces. එහෙනම් මේ එක පාරටම වෙනස් වෙච්ච විදිහ නේද? එක පාරට වෙනස් වෙච්ච විදිහ හිතලා බලන්නකෝ. හරි. එහෙමනම් විධාන යතුරු ලියනේ කිරීම මගින් විධාන කියන්නේ පුතේ command. command. විධාන යතුරු ලියනේ කිරීම command අපි input කිරීම මගින් පරිගණකයකට දත්ත උපදෙස් ලබා දෙන මෙහෙයුම් පද්ධති විධාන පේලිය අතුරු මුහුණත් ලෙස හැදින්වේ. මෙම මෙහෙයුම් පද්ධති භාවිතයේ සඳහා විධාන මතක තබා ගත යුතුයි. අන්න විධාන command මතක තබා ගත යුතුයි. ඉතින් උදාහරණ DOS Linux. ඉතින් මේවා ගොඩක් වෙලාවට පාවිච්චි කරන පුතේ network engineers ලා, සමහර software engineers ලා. ඔය hacking වලට එහෙම යනවා නම් පුතාලට. මොකද interfaces වලින් මේ hack කරන්න බෑනේ, බර වැඩිනේ. වේගෙන් hack කරන්න ඕනේ. ඉතින් එතකොට ඔය hackers-ලා ගොඩාක් වෙලාවට ඉතින් CLI පාවිච්චි කරන්නේ ඒකයි. මොකද විධාන command ටට්ටක් ගාලා වේගෙන් දීලා ටට්ටක් ගාලා process කරන්න පුළුවන්. රූප බල ඕව බල මේ හොරකම් කරන්න බෑනේ නේද? hackers-ලා ගොඩක් වෙලාවට එහෙමනේ බලන්නේ. hackers-ලා පරක ගොඩක් ඉන්න හැමෝම හොරකම් කරන්නේ නැහැ. නමුත් අපි black hat hackers-ලා ගත්තොත් එහෙම ඒගොල්ලෝ ගොඩක්ම පෙළඹෙන්නේ දත්ත සහතොරතුරු හොරකම් කිරීමටනේ. ඉතින් ඒගොල්ලෝ ඒක අනවසරයෙන් කරනවා නම් ඒගොල්ලන්ට මේ රූප ඔබ ඕව කර ඉන්න බෑ ළමයි. ටට්ටක් ගාලා කෝඩ් එක ගහලා මේ command එක දීලා මේක කරගෙන යන්න ඕනේ. එතකොට Linux කාලේ Linux වගේ OS එකකට පාවිච්චි කරනවා. ටර්මිනල් එකක් ගන්න කියන්නේ ඒක. මේක තමයි ටර්මිනල් එක කියන්නේ. මේ ටර්මිනල් එක යූස් කරලා තමයි ඔක කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය අපේ Windows පරිගණක වලින් අපිට අර CMD එක අරගෙන ඕක කරන්න පුළුවන්. නමුත් පරිගණකයක් ගන්නකොට ගොඩක් වෙලාවට ඒ සදාම සුවිශේෂී පරිගණකයක් තමයි අපි ඒ සදා යොදාගන්නේ. හරිද? ඉතින් ඒ නිසා අපිට විධාන මතක තියාගන්න වෙනවා පුතේ. විධාන මතක නැත්තම් මොකවත්ම කරන්න බෑ. එහෙනම් විධාන මතක තියාගන්න ඕනි කියන එක හොඳට මතක තියාගන්න. එහෙනම් ඔන්න CLI ඉස්සර කාලේ තිබ්බ DOS සහ Linux වල පාවිච්චි වෙච්ච පරණ OS එකක් විතර අපි ගන්න. නමුත් වර්තමානයේ භාවිතා වෙනවා පරණයි කියන්න බෑ. අවශ්‍යතාවයේ අනුව පුතේ ඒක වෙනස් වෙනවා. එහෙනම් විධාන අතුරු මුහුණතක අවාසි තමයි සෙමින් ක්‍රියාත්මක වේ. සෙමින් ක්‍රියාත්මක වේ. එක්වරකට එක් කාර්යයක් පමණයි කරන්න පුළුවන්. මොකද ඉතින් මේකේ වැඩ ගොඩාක් කරන්න බෑනේ. ඒ ලබා දෙන විධානයේ පමණයි. එක්වරකට එක් කාර්යයක් පමණයි කරන්න පුළුවන්. විධාන යතුරු ලියනේ කළ යුතුයි. මොකද ඔක්කොම විධාන අපිට කීබෝඩ් එකකින් ඉන්පුට් කරන්නම වෙනවා. වෙන විසඳුමක් ඇත්තෙම නැහැ. මවුස් එකක් පාවිච්චි කරන්න බෑ මේකේ. කීබෝඩ් එකක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. විධාන මතක තබා ගත යුතුයි. ඔන්න අවාසි. විධාන මතක තියාගන්න ඕනි. කීබෝඩ් එකකින් ඔක්කොම ඉන්පුට් කරන්න ඕනි. එක්වරකට එක් කාර්යයක් කරන්න පුළුවන්. අනික සෙමින් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ වගේ අවාසි ටිකක් CLI වල තියෙනවා. ඉතින් ඔය සත්‍ය අසත්‍ය ප්‍රකාශ වලට නේද MCQ ප්‍රශ්නකට එහෙම අහන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳ අවබෝධයක් මේ ගැන තියාගන්න වෙනවා. වාසි පහසුවෙන් පරිහරණය කළ හැකි අතර පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන් අතර 1000කට වැඩි යෙදුම් මුදුකාංග ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ හැක. 1000කට වැඩි යෙදුම් මුදුකාංග.
1000කට වැඩි යෙදුම් මුදුකාංග මේ CLI වල ක්‍රියාත්මක කරන්න පුළුවන්ලු පහසුකමත් එක්ක. මිලාදික පරිගණක අවශ්‍ය වෙන්නේ නැහැ ළමයි. මිලාදික පරිගණක මොකටද? ඔය CLI එකක් දුවන්නේ. නේද? දැන් ඔය මොනිටරේ කලර්ස් කොච්චර තිබ්බත් වැඩක් තියනවද? කලර්ස් පේන්නේ නැහනේ. ඒ නිසා කලර්ෆුල් මොනිටර් එහෙම ඕනේ නැහැ. බ්ලැක් ඇන්ඩ් වයිට් තිබ්බත් ඇති මේ වෙලාවේ අපිට. ඒ නිසා මිලාදික බඩු භාණ්ඩ අවශ්‍ය වෙන්නේ නැහැ CLI වලට පුතේ. වාසි. මෙම මෙහෙයුම් පද්ධති ස්ථාපනය සඳහා කුඩා මතක අවකාශයක් පමණක් අවශ්‍ය වේ. මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්න. නේද? අපිට ඕක ස්ථාපිතය කරන්න පුතේ මෙගාබයිට් 10ක් තිබ්බත් ඇති. එහෙනම් 1GB, 8GB මේ වගේ RAM එහෙම ඕනිද? 1 TB hard, 1 TB hard අයියෝ ඒ මොකවත් ඕනේ. අපිට මේ චූටි MB ප්‍රමාණයක් තියෙන RAM එකක් hard එකක් තියෙන පරිගණකයකට උනත් මේ DOS OS එක දාගෙන නේද? DOS OS එක අපි දන්න MS DOS නේ. DOS Microsoft ලගේ තියෙනවා MS DOS. ඔය OS එක දාගෙන වැඩ කරන්න පුළුවන්. නිසා ලොකු RAM එකක් නේද? මිලාදික උපකරණ ROM ඒවා කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හරි සරලව මේ මෙහෙයුම් පද්ධතිය තුල වැඩ කිරීමේ හැකියාව අපිට තියෙනවා පුතේ. ඉතින් ඕක තමයි විධාන පෙළේ අතුරු මුහුණත් එහෙම නැත්නම් විධාන කියන්නේ command line interfaces වල තියෙන වාසි. දැන් අපි එනවා චිත්‍රක පරිශීලක අතුරු මුහුණ. GUI graphical user interfaces. දැන් අපි කලින් කතා කරේ රූප තියෙන. ඕකේ වෙනස විධාන නෙවෙයි මතක තියාගන්න. දැන් අරක විධානනේ මතක තියාගන්න ඕනි. මේක රූප. රූප ටික මතක තිබ්බනම් හරි. නේද පුතේ? අපිට රූප මතක වෙయ్యයි පුතේ. කැමරාව එබුවාම කැමරාව ඔන් වෙනවා ෆෝන් එක. ඉතින් කැමරාවේ ලෝගෝ එක මතක තියාගන්න අමාරුද? Facebook F අකුර ක්ලික් කරාම Facebook එනවා. රතු පාට ලෝගෝ එක ක්ලික් කරාම YouTube එනවා. ඉතින් රූපේ මතක තියාගත්තාම හරි ලේසි. කෝල් එකක් ගන්න බටන් එකේ බුවහම කෝල් ගන්න පුළුවන්. නේද? ලෝකෝ ගෝලේ වගේ එකක් එබුවහම ඉන්ටර්නෙට් යනවා. එනිසා පුතේ මේකේ විධාන නැහැ. රූප බලන්න. රූපක භාවිතයෙන් රූපක භාවිතයෙන් පරිගණකයකට දත්ත උපදෙස් ඇතුල් කළ හැකිය. රූප භාවිතා කළා තමයි දත්ත උපදෙස් ලබා දෙන්නේ. කැමරාව ඔන් වෙන්න කියලා කැමරාව ඔබනවා පුතේ. කැමරාව ඔන් වෙන්න කියලා කැමරාවේ බුහන් කැමරාව ඔන් වෙනවා. අපි විධානයක් දුන්නද ඕපන් කැමරා කියලා එහෙම කෝඩ් ගහලා නෑ. එහෙනම් රූපයක් භාවිතයෙන් පරිගණකයකට දත්ත උපදෙස් ඇතුල් කළ හැකි මෙහෙයුම් පද්ධතියකි. කේත මතක තබා ගැනීමට අවශ්‍ය නොවන අතර පරිශීලකයන්ට මිත්‍රශීලී අතුරු මුහුණත් සපයයි. පුතේ මිත්‍රශීලී friendly පරිශීලක මිත්‍රශීලී user friendly අතුරු මුහුණත්. මේ අතුරු මුහුණත් හරි ලස්සනයි. මිනිස්සුන්ට හරි ලස්සන ඉන්ටර්ෆේසස් දෙන්නේ. එතකොට ඒවා ඒගොල්ලන්ට භාවිතා කරන්න හරි පහසුයි. මතක තියාගන්න පහසුයි. අමතක වෙන්නේ. පුතේ ඇත්තටම මේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් ඇබ්බැහි වෙනසුළුයි. ඇබ්බැහි වෙලා නේද තියෙන්නේ අපි. ජංගම දුරකථනයේ OS එකට කම්පියුටරේ OS එකට ඒවා අමතක කරන්න බෑ නේද? අපි ඒ රූප ටික මතක තියාගෙන නේද හරි පොරවල් වගේ වැඩ කරන්නේ. ටට් ගාලා වේගෙන්. එතකොට ඇත්තටම වැඩෝ ඉන්නේ CLI වල. කමාන්ඩ් මතක තියාගන්න. අපි මේ රූප ටිකක් මතක තියාගෙන උදේ හවස ওই රූප ටික ඔබ නේද ඉන්නේ. ඔය රූප ටික හෙට මෙහෙට ක්ලික් කරලා රෝමියෝ කරලා නේද ළමයි පරිගණකයකින් අපි වැඩ කරගන්නේ. එතකොට මේවා කොච්චර යූසර් ෆ්‍රෙන්ඩ්ලිද බලන්න. අපිත් එක්ක කොච්චර මිත්‍රශීලීද බලන්න. අපිට අමතක වෙන්නේ නැති තරමට මතක තියාගන්න පුළුවන් විදිහට මේගොල්ලෝ මේක දියුණු වෙලා තියෙනවනේ. හරි. එහෙමනම් පරිශීලකයන්ට මිත්‍රශීලී අතුරු මුහුණක් සපයන එක තමයි චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් වල අතුරු මුහුණත් වල ලක්ෂණීය විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. වාසි මොනවද? චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් වල වාසි. පුතේ බහුකාර්යයේ කටයුතු කරන්න පුළුවන්. කැල්කියුලේටරයක් ගන්න පුළුවන්, ලියුමක් ටයිප් කරන්න පුළුවන්, සින්දුවක් අහන්න පුළුවන් නේද? ඉන්ටර්නෙට් යන්න පුළුවන්. වැඩ ගොඩක් කරන්න පුළුවන්. මේ විදිහට වෙන වෙනම UI ටික ඕපන් වෙනවා. ඉන්ටර්ෆේසස් ටික වෙන වෙනම ඕපන් වෙනවා. ඒ නිසා ලොකු වාසියක් පුතේ බහුකාර්ය කටයුතු. මොකද CLI වල බහුකාර්ය කටයුතු කරන්න බෑ. ඒ නිසා මේකෙදි බහුකාර්ය කටයුතු කරන්න පුළුවන්. දෙක. පහසුවෙන් භාවිතා කළ හැකි වීම. කොච්චර පහසුද නේද? අද අතදරුවන්ගේ ඉඳලා පුතේ මේව පාවිච්චි කරනවා. එක වසරේ ළමයි අවුරුදු 2-3 ළමයි ෆෝන් එක වැඩ කරන්නේ ඔය. දෙමාපියෝ හිතනවා අනේ අපේ පුතා හරිය දක්ෂයෙක් කියලා. දක්ෂයෙක් නෙමෙයි පුතේ, පොඩි එකෙක්ට පවා වැඩ කරන්න පුළුවන් විදිහේ යූසර් ඉන්ටර්ෆේසස් තියෙන්නේ. හරි ලේසි ඒවා. ඒ නිසා ඒවා පහසුයි. ඒ පහසුකමත් එක්ක අවුරුදු 2ක පොඩි එකෙක්ට උනත් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ඒක මේ මහා ලොකු නේද මැජික් එකක් නෙවෙයි, මහා ලොකු බලයක් නෙවෙයි. මේ ඉන්ටර්ෆේසස් හදලා තියෙන විදිහයි. ඒ නිසා පොඩි දරුවෙක්ට උනත් පුළුවන්. ඒ නිසා ආච්චි 100ක් පවා මේ ෆෝන් එක පාවිච්චි වැඩ කරන්න පුතේ ඒ හින්දා පහසු නිසා. අනික පරිශීලකයාට හරි සමීපයි.
හරිම සමීපයි. අපිට එදිනදා ජීවිතේ දකින කරන්නේ දේවල් තමයි බර ඇප් එකේ අයිකන් එකට තියෙන්නේ. ඒවා ක්ලික් කරාම උඩට පහළට යන්නේ ඇගිල්ලෙන් තල්ලු කරාම ඔක්කොම ටික වෙනවා ෆෝන් එකක. කම්පියුටරෙත් එහෙමයි. එනිසා මේ පහසුකම හරි සමීපයි. හරිම පහසුයි. හරි නේද? ඒක කියලා නිම කරන්න බෑ. ඒ නිසා තමයි මේ ඇත්තටම මේ චිත්‍රක පරිශීලක අතුරුමුහුණක් තමයි මෙච්චර දියුණු මේ OS. මිනිස්සු ඒකයි මෙච්චර ආස පරිගණක වලින් වැඩ කරන්න. හරි. ඉතින් වාසි තුනක් ওই විදිහට තියෙනවා. අපි බලමු මේ තියෙන්නේ පුතේ චිත්‍රක පරිශීලක අතුරුමුහුණක්. බලන්නකෝ. මේ කැල්කියුලේටරයක් කියලා ඕනි කෙනෙක් දන්නවා. E කියන්නේ ඉන්ටර්නෙට් කියලා ඕනි කෙනෙක් දන්නවා. මේ වලාකුළු දෙක ක්ලවුඩ් කැමරාවක් මේ ගේමින් මේ කන්ටැක්ට් නම්බර් මේ මියුසික් නේද මේ කැලෙන්ඩර් එක නේද මේ මොන හරි ඔය PDF තියෙන ඒවා මේ වෙදර් එක නේද ඉතින් ඔය ටික කවුද නොදන්නේ මේ Xbox ලාංඡනය මේක settings logo එක මේ Windows මෙහෙයුම් පද්ධතියකට අදාළව මම icon pack එකක් ගත්ත Windows 8 මේ mail ලියුමකින් එන්නේ mail මේ map එකක් තියෙන්නේ Google map එකක් හරිද පුතේ මේ message නේද මේ මල්ලක් තියෙන්නේ bag එකක් ඒ app store එක ඒ මල්ලේ තියෙන app වර්ග මේ තියෙන වීඩියෝ ප්ලේ කරන අයිකන් එකක්. ඉතින් මේ අයිකන් එක මතක තිබ්බහම කවදාවත් අමතක වෙන්නේ නැහැ නේ. අන්න චිත්‍රක පරිශීලක විධානද මතක තියාගත්තේ නැහැ රූපක. මේ පින්තූර මේ ඉමේජස් තමයි අපිට මතක තියාගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට තව එකක් බලමු. මේ බලන්න. තවත් ලස්සන රූපක පරිශීලක. ඒක දියුණු අවස්ථාවක් පුතේ. මේ graphical user interface එකක් මේ බලන්න මේ විදිහට තියෙන. මේ වගේම තමයි ගොඩාක් ජනප්‍රිය. නේද? අබ Iron Man නේද Iron Man movie එක බලලා තියෙනවා Iron Man ගේ පුතේ අර helmet එක ඇතුලේ තියෙන graphical user interfaces ටිකක් අද දියුණු තාක්ෂණයක් අර රූප වලට වඩා දැන් මෙහෙමත් අද නවීන පරිගණක හැදිලා තියෙනවා මෙහෙම ගොඩක් lab ඒ lab වල මේ වගේ දේවල් අද ඕනි තරම් තියෙනවා වීදුරු වල මෙහෙම මෙහෙට කරලා touch කරන්න පුළුවන් graphical user interfaces ඇවිල්ලා තියෙනවා holography තාක්ෂණයේ හරහා මේ වගේ දේවල් ඇවිල්ලා තියෙනවා මොකද ඉස්සරහට මිනිස්සු හරි කැමති මේ වගේ දේවල් වලට කෝඩ් තියෙනවා නම්මනම් තියෙන එහෙම නෑ පුතේ හරි රූප වලින් තමයි ඒව එහාට මෙහාට කරලා වැඩ කරන්නේ එතකොට ඒව එහෙම කරනකොට බර වැඩි මේ පරිගණක OS එකට. මොකද එයා ඇතුළාන්තයෙන් මේ සීලම දේවල් අපිට ඔටෝමැටික් කරලා දෙන්න ඕනේ. මොකද අපි කරන දෙයක් නෑනේ. අපි කරන්නේ රූප තෝරනවා. ඒව එහාට මෙහාට තල්ලු කරනවා, ටච් කරනවා. එතකොට අපි කරන දෙයක් නෑ. අපි කරන්නේ තෝරා ගැනීමක් පමණයි. ඒ සඳහා දැනුම අපිට තිබ්බනම් ඇති. එතකොට මෙහෙයුම් පද්ධතියේ ඇතුළාන්තයෙන් ඒ දැනුම තිබිය යුතුයි. දැන් ඉස්සර විධාන පෙළේ අතුරු මොහොනත් තුළ විධාන ටික අපිනේ දෙන්නේ. විධාන ටික අපි දෙන නිසා අපි තමයි භාගයක් ප්‍රොසෙස් එක කරන්නේ. මෙතනදී එහෙම නැහැ. එයා ප්‍රොසෙස් එක කරලා දෙනවා. අපි මේ රූප ටිකක් එහෙට මෙහෙට ක්ලික් කරගෙන අපි මේ පොඩි නිකන් සරල වැඩ කටයුතු ටිකක් තමයි කරන්නේ. ඒසොර තේරුම් ගන්න මෙහෙයුම් පද්ධති කොච්චර දියුණු වෙලාද අද. ඒ தත්ත්වෙට අපිට ඕන විදිහට වැඩ ටික කරලා දෙන මෙහෙයුම් පද්ධති කොච්චර දියුණුලා ඇද්ද. ඒ නිසා පුතේ ඔන්න අවසාන මොහොතේ මම මේ රූපයක් පෙන්නුව මේක අතර පුතාලට මේක හරහා අවබෝධ කරගන්න පුළුවන් කොච්චරනම් දියුණු වෙලා ඇද්ද මේ මෙහෙයුම් පද්ධති කියන එක. දැන් මේ බලන්නකෝ මොබයිල් ෆෝන් වල මම මේ මොබයිල් ෆෝන් ඉන්ටර්ෆේසස් ටිකක් ගත්තේ පුතේ. දැන් මෙතනදී මේ කෝල් එකක් ගන්න ඕන කෙනෙක්ට පුළුවන් බිඳුව පේනවා එක පේනවා 0.71 කියලා මේ නම්බරේ ටයිප් කරනවා. මෙතන ඕන කෙනෙක්ට මේ අදාළ ඉලක්කමක් ටච් කරලා කෝල් එකක් ගන්න බැරිද? එතකොට පුතේ මෙතන මේ කෝල් එකක් ගන්න කොළපාට බටන් එක ඔබන්න තියෙන්නේ. මේ කොළපාට බටන් එකේ වුවහම කෝල් එකක් ගන්න පුළුවන්. කන්ටැක්ට් නම්බරේ මෙතනින් ගන්න පුළුවන්. නේද? මේ ගෑලරි ස්කයිප් මේ ලෝගෝස්. මේ තියෙන මේ ඉන්ටර්ෆේසස් ටික. හරි ලේසි, හරි පහසුයි. ඉතින් මේ වගේ ඉන්ටර්ෆේසස් එක්ක වැඩ කරන එක කොච්චර ලේසිද? එහෙනම් මෙන්න මේ ඉන්ටර්ෆේසස් අපිට මෙහෙම ගෙනල්ලා දෙනව නේද? මේ හදලා දීලා තියෙනව නේද? මේ මෙහෙයුම් පද්ධතිය අවශ්‍යතාවයක්. මේක තමයි මෙහෙයුම් පද්ධතිය අපි වෙනුවෙන් කරන දේ. ඒතර අපිට තියෙන්නේ මේවා ක්ලික් කරලා විධාන දෙන්නනේ පුතේ. ඒ විධාන ටික එයා ඇතුලෙන් කරලා දෙයි අපිට. කර්නල් එකෙන්. ඔබ දන්නවා ගර්භය. මෙහෙයුම් පද්ධතියේ මදය කර්නල් එක. ඒතර අපි මේ දෙන හැම ප්‍රොසෙස් එකක්ම හැම කමාන්ඩ් එකක්ම මෙහෙයුම් පද්ධතිය තුරට ගමන් කරනවා මෙතනදී. එතකොට මේක මෙහෙයුම් පද්ධතිය ඇතුළට ගිහිල්ලා ඒක ප්‍රොසෙස් වෙලා ඔන්න ඉන්ටර්නෙට් යන්න ඕනි බ්‍රවුසර් එක ඕපන් කරලා දෙනවා. ඒකේ ගිහින් කරන්නේත් අපි පුතේ රූප ක්ලික් කරන එක. දැන් Facebook ගිහිල්ලා බලන්නෙත් රූපනේ. YouTube ගිහින් බලන්නෙත් රූපනේ. ඒක බලන්නකො මොකද්ද අපි මේ කරලා තියෙන්නේ කියලා. අපි ගේම් එකක් ගහනවා කියලාත් කරන්නේ මේ රූපයක් ඔබන එකනේ. ඒ රූපේ හෙට තල්ලු කරනවා මෙහෙට තල්ලු කරනවා. නේද? ඊට පස්සේ පිටිපස්සෙන් ළමයි ලොකු ලස්සන ඉන්ටර්ෆේසස් ටිකක් තව ගමන් කරනවා වීඩියෝස් ටිකක් ප්ලේ වෙනවා සද්ද ටිකක් ඇහෙනවා. අපි ඕකට කොච්චර අබ්බැහි වෙලාද? ඕක අපිට තේරුම් ගන්න බැරුව. එහෙනම් අපි මේ ලෝකේ නිකන් මේ ළමයි රූප ටිකක් අස්සේ අතරමං වෙච්ච මිනිස්සු නේද? අපි ඇරෙන්නේ මේ මොනවක් කරලා නැහැ නේද? උදේ ඉඳන් රැ වෙනකන් රූප ටිකක් උඩේ පහළ යවනවා, ඔකට ලයික් දානවා, කමෙන්ට් දානවා නේද? රූප ටිකක් අස්සේ අතරමං වෙච්ච જાතියක් තමයි අපි. ඒ තරමට මෙහෙයුම් පද්ධතිවල graphical user interface නිර්මාණය කරලා තියෙනවා පුතේ. අපේ මනස ඇබ්බැහි කරලා ඒ තුල වැඩි වෙලාවක් රඳවාගෙන ඉන්න තරම්. එහෙනම් තේරුම් ගන්න graphical user interfaces නම් කොච්චර දියුණු ඇද්ද? අපිට හිතා ගන්න බැරි මට්ටමකටම graphical user interfaces දියුණු වෙලා තියෙනවා. එහෙනම් operating system වල අපිට
කොටස් දෙකක් තියෙනවා. මේ අපි කතා කරපු කොටස් දෙක මේ විදිහට විධාන පේලි අතුරු මුහුණත් සහ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්. එහෙනම් පුතේ ඕක මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කරන ප්‍රධාන කාර්යයක් විදිහටයි අපි ගන්නෙ. ඉතින් මෙන්න මේ කොටස් ටිකෙන් අපේ පාඩමේ පළවෙනි ඒකකය තමයි මේ අවසන් වෙන්නේ පුතේ. 5.1 ඒකකයේ පරිගණක මෙහෙයුම් පද්ධති හැදින්වීම ඒකකය. එතකොට මෙතනින් පස්සේ අපිට පටන් ගන්න තියෙන්නේ දෙවන ඒකකය. එහෙනම් මේ ඒකකයේ පුරාවට වීඩියෝ පාඩම් මාලා 6ක් වගේ කොටස් 6ක් වගේ අපි අවසන් කරලා තියෙනවා. ඉතින් මේ 6ම පුතාලා නරබලා මේ එකට අදාළ කොටස ගැන අවබෝධයක් ඇති කරගන්න. මේ කොටස් පාඩම් කරගෙන, කටපාඩම් කරගෙන එහෙම ඉන්න ඕනේ නැහැ. ඔබ මේ වීඩියෝ පාඩම් මාලාව අසා සිටියා නම් ඒ ප්‍රමාණවත්. මොකද මේකෙන් ප්‍රශ්න අහන්නේ මොන කොටස් වලින්ද මොන වගේ ප්‍රශ්න දෙන්නේ කියන ටික අපි ඉදිරියේදී කතා කරනවා. තව මේ පාඩමේ ගොඩාක් ඉස්සරහට යන්න තියෙනවා. ඒ නිසා දැනට මේ ඉගෙනගත්ත දේවල් ටික අහලා මේ බුද්ධිය ඇති කරගෙන මේ දැනුම ඔබගේ මනසට දාගෙන මේ පාඩමට ඔබ සූදානම් වුණා නම් ඒක ප්‍රමාණවත්. ඒ නිසා අපි ඊගාට පටන් ගන්න හදන ඒකකයෙන් තමයි පුතේ අපිට විභාග ප්‍රශ්නයක් නිර්මාණය වෙන කොටස සිද්ධ වෙන්නේ. ඒතර මේ කොටස් අපිට එන්නේ නැහැ කියනවා නෙවෙයි මම මේ කොටස් ලොකුවට බරක් කරගන්න එපා. එහෙමනම් පුතේ මේ කොටසෙන් එහෙනම් ඔන්න මේ පාඩම් මාලාව අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. එතකොට අපි අලුත් කොටසකින් නැවත හමු වෙනතුරු එහෙනම් මේ කොටස පිළිබඳ හොඳ අවබෝධයකින් පුතාලා මේ කාර්යයන් ටික සිද්ධ කරගෙන නෝට් එකක් හදාගන්න. එහෙනම් අලුත් කොටසකින් අපි හමු වෙනකම් මේ කොටසෙන් සමු ගන්නවා. පුතාලා හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ආයුබෝවන්.